හරි. ආයිබෝන් දරුවෝ හැමෝටම අපි අද කතා කරමු රසායනික බන්ධන පාඩම තමයි කතා කරන්න යන්නේ. මාතෘකාව කියන්නේ රසායනික බන්ධන. chemical bonds. මාතෘකාව ලියා ගන්න රසායනික බන්ධන. අපි සාමාන්‍යයෙන් 10 අවසරේදී තුන්වෙනි පාඩමේ අපි කතා කරා මොනවද රසායනික ද්‍රව්‍ය මොනවද මේ මූලද්‍රව්‍ය මොනවද මේ පරමාණු කියලා අපි කෙටි හැඳින්වීමක් කරගත්තා. අති දීර්ඝ පාඩමක් ඒක. එකකින් අපි කෙටි හැඳින්වීමක් කරගත්තා කොහොමද මේ බන්ධන ඇති වෙන්නේ සහ බන්ධන ඇති වෙන ආකාරය පිළිබඳව. ඒ කියන්නේ අර මතකද සහ මේ සංයුජිතාවයේ සමග මිශ්‍ර වෙලා කොහොමද බන්ධන ඇති වෙන්නේ කියලා අපි යම්කිසි මට්ටමක ඉගෙන ගැනීමක් කරා. හැබැයි එතන කතා වුණ දෙයක් තිබුණා සහ සංයෝජ අයනික සහ අන්න ඒ වගේ නම් දෙක තුනක් ඔයගන්ට ඒ වෙලාවේදී කිව්වත් ඔයගන්ට මම ඒ දවස්වල කියලා ඇති ඒ ගැන එච්චර හිතන්න එපා දැනට අපි ඒක පාඩමක් වෙනවා ඒ පාඩමෙත් අපි ඉගෙන ගමු කියලා. ඒ හින්දා මේ තමයි පාඩම රසායනික බන්ධන පාඩම. අපි මුලින්ම මේක දැනගන්න ඕනේ මොනවද මේ බන්ධනයක් කියන්නේ කියලා. අපිට හිතනවා මේ රසායනික බන්ධනයක් කිව්වම අස්ථායි මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගනිමින් හරි ඉලෙක්ට්‍රෝන තමයි මේගොල්ලෝ හුවමාරු කරගන්නේ. ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගනිමින් ඇති කරගන්නා බන්ධන වලට අපි කියනවා රසායනික බන්ධන කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම පරමාණු දෙකක් තියෙනවා නම් පරමාණු ඉලෙක්ට්‍රෝන දීලා හරි ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි ඇති කරගන්න බන්ධන වලට අපි කියනවා රසායනික බන්ධන කියලා. මම දන්නවා එහෙම කිව්වම ඔයගලන්ට ඒක තේරෙන්නේ නැහැ කියලා. හරි එකපාරම ඔහොම කිව්වම මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන දෙනවා ගන්නවා එහෙම තේරෙන්නේ නැහැ නේ. මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. හොඳට අවධානයෙන් බලා ගන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඔයගොල්ලෝ මොකක් කර නොතේරෙන දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන් ඈ. හරි. අපි හිතමු මෙන්න මෙහෙමනේ. ඔයගලන්ගේ අම්මා ඉන්නවා, මව ඉන්නවා. ඊළඟට අපි ගමු වාගේ පුතා හරි දුව හරි ගමුකෝ. එක්ක පුතා ඉන්නවා නැත්නම් දුව ඉන්නවා. හරි ඔන්න ඉන්නවා අම්මා. හරි ඊළඟට ඉන්නවා දුව. අපි දුවත් ගමුකෝ. මේ පන්තියේ ටිකක් ගෑල්ලම වැඩිපුරින් ඉඳලා. හරි දුවෙක් ඉන්නවා ඔන්න. අම්මා සහ දුව අතර හරි පුතා හරි අතර ඇති වෙනවා යම්කිසි බැඳීමක් නේ. බැඳීමක් ඇති වෙනවා. ඒ වගේමයි දුව සහ මව අතරත් ඇති වෙනවා බැඳීමක්. නේ යම්කිසි බැඳීමක් ඇති වෙනවා. එතකොට මවයි දුවයි මවයි අතර ඇති වෙන බැඳීමක්. මෙහෙම නිකම් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. මම උන්නම් උදාහරණයක් කියන්නම් ඔයගලන්ට. දැන් ඔයගොල්ලෝ දරුවෝනේ. ඔයගලන් කවදාවත් මගේ අම්මත් එක්ක බැඳීමක් ඇති වෙනවද? නෑනේ. ඇයි ඇති වෙන්නේ නැහැ? ඒකට හේතුව ඔයගොල්ලෝ සමහර දැකලා නැතිව ඇති, ආශ්‍රය කරලා නැතිව ඇති, කතා බහ කරලා නැතිව ඇති, දේවල් හුවමාරු කරලා නැතිව ඇති. ඇයි ඔයගොල්ලෝ අම්මට ආදරේ කියලා කිව්වොත් වාට කියන්න පුළුවන් අම්මා වාට දේවල් දෙනවා. නේ? ආදරේ දෙනවා, කරුණාව, රැකවරණ දෙයක් දෙන්න එපායිනේ. දෙයක් දුන්නොත් තමයි ඒගලන්ට ඔයගලන්ට ආදරේ හිතෙන්නේ. ඒ වගේ තමයි දැන් ඔයගොල්ලෝ ගුරුවරු සමග සම්බන්ධතාවක් ඇති වෙනවානේ. ඒ ගුරුවරු යමක් ඔයගලන්ට දෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඔයගලන් ගුරුවරුන් ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන අම්මා මොනවද ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අම්මා ඉල්ලනවාද මං විලං කරපු සල්ලි මට ආයේ දීපන්. ඈ මම ඔයගලන්ට පොත්පත් වලට දුන්නා මට ඒව අරන් දෙන්න. එහෙම ඉල්ලනවද? නෑ. අම්මා ඉල්ලන එක දෙයක් තියෙනවා. අම්මා බලාපොරොත්තු වෙන ඒ තමයි හොඳ පුරවැසියෙක් වෙන්න. නේ? හොඳ පුරවැසියෙක් වෙන්න. බලාපොරොත්තුවක් තියෙනවා යම්කිසි නෑ කියන්න බෑ. යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ පුරවැසියෙක් වෙන්න කියලා විතරයි. කියන්නේ නිකන් සල්ලිකාර සල්ලි හම්බ කරන්න පුළුවන්. හොඳ පුරවැසියෙක් වෙන්න. පුරවැසියෙක් වෙනවා නම් එයා කැමති ඒ දෙයට. ඒතර අම්මා දහසක් දේවල් දෙනවා ඔයගලන්ට.
මිලෙන් නිම කරන්න බෑ. විශේෂයෙන් මව් කිරි වගේ දෙයක් දෙනවා. හරි මිලෙන් මිල කරන්න බැරි දේවල් අප්‍රමාණ තොගයක් දෙනවා. හැබැයි ඔයගලන් එකක් බලාපොරොත්තු වෙනවා යහපත් පුරවැසියෙක් වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. දීම සහ ගැනීම හින්දා ඇති වෙනවා බැඳීමක්. හරි අපි මේකට කියනවා දෙමාපිය බැඳීම කියලා නේ. දෙමාපිය බැඳීම කියලා කියනවා. හරි මේ බැඳීම ඇති වෙන්න නම් දෙමාපියෝ දරුවන්ට දෙන්න ඕන දරුවන් දෙමාපියන්ට දෙයක් දෙන්න. ඔය වගේ බැඳීම් ගත්තොත් බැඳීම් ගොඩාක් කියන්න පුළුවන් නේ. ගුරු සිසු බැඳීම නේ ගුරුවරයා ශිෂ්‍යයාට දෙනවා යම්කිසි දෙයක් ශිෂ්‍යයන් ළමයට දෙනවා යම්කිසි දෙයක් ඇත්තේ නැහැ. හරි ප්‍රයිවට් ටියුෂන් වල නම් මුදල් දෙනවා ඊළඟට ගෞරවය දෙනවා ඊළඟට පාසල් ගුරුවරයෙක් නම් ඒත් ඔයගොල්ලෝ වක්‍රාකාරව මුදල් ලබා දෙනවා වක්‍රාකාරව අර බදු මුදල් වලින් වක්‍රාකාරවත් සිසුන් විසින් පාසල් ගුරුවරුන්ට යම්කිසි මුදලක් ලබා දෙනවා. හරි වක්‍රාකාරව ඒක හොඳ ඍජුව නෙමෙයි. එතකොට දෙනවා සහ ගැනීමක් සිද්ධ වෙනවා. මේ වගේ තව තව බැඳීම් ගණනාවක් ඕකන ලියන්න පුළුවන් නේ ආදර බැඳීම් නේ. සාමාන්‍යයෙන් නෑ ඉස්සරහට කියන්න බෑ නේ. ඔයගොල්ලොත් කාදර දවසක ආදරය ගන්න. ඒතර දෙදෙනෙක් අතර ආදරයදී මොකද වෙන්නේ? යමක් ආදරය දෙනවා යමක් ගන්නවා. දීම සහ ගැනීමෙන් ඇති වෙනවා බැඳීමක්. අපි විද්‍යාවෙන් ওই බැඳීමට කියනවා බැඳීම. සිංහලයෙන් බැඳීමට අපි කියනවා බන්ධනය නැත්තම් කියනවා බන්ධන. හරි මේවා ඇති වෙන්නේ සජීවී ද්‍රව්‍ය සමග. අපි මේ කතා කරන්නේ සජීවී ද්‍රව්‍ය ගැන නෙමෙයි. අපි මේ කතා කරන්නේ සජීවී හෝ අජීවී හෝ ද්‍රව්‍ය තුල පවතිනවා යම්කිසි දෙයක්. ඒවට අපි කියනවා මූල ද්‍රව්‍ය කියලා. අන්නේ මූල ද්‍රව්‍ය අතර ඇති වෙන බැඳීමට අපි කියනවා මොනවද? රසායනික බැඳීම කියලා. මූල ද්‍රව්‍ය අතර බැඳීමට අපි කියනවා රසායනික බැඳීම කියලා. එතකොට මේ රසායනික බැඳීමට දායක වෙන ද්‍රව්‍ය තමයි පරමාණු. මේ පරමාණු වලින් සමහරක් කට්ටිය ස්ථායි සමහරක් කට්ටිය අස්ථායි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ස්ථායි කට්ටිය අපි ගත්තොත් එහෙම අපි මේ ලෝකෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙත් තියෙනවානේ ස්ථායි කට්ටියක් ඉන්නවා මේ ලෝකේ. ස්ථායි කට්ටිය අපිට ගන්න පුළුවන්. කවුද අපිට ස්ථායි ගන්න පුළුවන්? මේ ව්‍යාපාරිකයෝ, ඩොක්ටර්ස්ලා, ෆොක්ටර්ස්ලා. ඔගොල්ලෝ හදන්නෙත් මේ දේ වෙන්නනේ. කවදාද දවසකනේ ඔගොල්ලෝ කැමති නැහැනේ කවදාවත් ගංජකාරී කුඩුකාරී බාරපත් වෙන්න. මේ ඒගොල්ලන්ගේ ජීවිතේ මස්තායිනේ නේ. ඒගොල්ලෝ හැමතිස්සෙම අනුමතය අපෙන්න. එහෙම වෙන්නේ නැතුව ඔයගොල්ලන් කැමති හැමකිසි ස්ථායි පුද්ගල බාරපත් වෙන්න. එතකොට පරමාණු වර්ග දෙකක් තියෙනවා. ස්ථායි කට්ටියයි අස්ථායි කට්ටියයි. මේ ස්ථායි මේ ලෝකයේ වර්ග ගොඩක් තියෙනවා. හැබැයි අපේ සිලබස් එකට දෙන්න 3 දෙනෙක්. ඒ තමයි අවසාන කවචේ සංතෘප්ත කරන 8 දෙනා. කවුද නේ? හීලියම්, නියෝන්, ආගන්. මම චුට්ටක් මේ 3 දෙනා ගැන කතා කරන්න. මුලින්ම අවධානයෙන් බලා ගන්න වෙන වෙන ඒ දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව අවධානයෙන් බලාගත්තොත් මේ වැඩේ කොට දා ගන්න පුළුවන්. හීලියම්ද තියෙනවා කවච දෙකක්. සෝරි එක කවචයක්. ඒ කවචේ පිරීලා තියෙන්නේ. තව දාන්න බෑ. නීලස් ප්‍රෝග්ගේ වාදනනු දෙන්නයි තියාගන්න පුළුවන්. දෙන්නම දාලා තින්නේ. ඊට තව දාන්න බෑ. නියෝන් ගත්තොත් නියෝන්ට තියෙනවා වටේ කවච දෙකක්. ඒ කවච දෙකම ෆිල් වෙලා තියෙන්නේ නේ. 2 8 විදිහට ෆිල් වෙලා තියෙනවා. තව ෆිල් කරන්න විදියක් නැහැ යාට. 5 6 7 8 2 8 තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ. ඊළඟට තව අපිට ගන්න පුළුවන් ආගන්. ආගන් ගත්තොත් යාගේ වටේ තියෙනවා කවච 3ක්. තව දාන්න බෑ. දාන්න හෝ ගන්න බෑ. ගන්න පුළුවන් හැබැයි දාන්න බෑ තව. ඒ හින්දා අපි මෙයාට කියනවා ස්ථායි කට්ටිය කියලා. ආගන් ගත්තත් ආගන්ගේ වටේ කවච තියෙනවා 2ක් 3ක්. ඒ තුනේ 2 8 8 2 8 8 කියන ස්ථායි වින්‍යාසයට ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ මේගොල්ලෝ ෆිල් මේගොල්ලෝ අර අපි කියන්නේ නේ
කලයකට වතුර උඩරිම පෙරුණාට පස්සේ තවත් වතුර දාන්න බෑ. හරි එතනින් එහාට තව කොච්චර වතුර දැම්මත් තරක් නැහැ ඉතිරිලා යනවා. අන්න ඒ වගේ තමයි මේ පරමාණු වලට තව දාන්න විදියක් නැහැ. තමන්ගේ ඉන්න පුළුවන් කවචේ ඉන්න පුළුවන්. කවුද මේක කිව්වේ? නීල් ස්ට්‍රෝ මම නෙමෙයි කිව්වේ. හරි යන්න මේ කට්ටියට අපි කියන ස්ථායි ඉතුරු සියල්ලම ස්ථායි. ඒගොල්ලෝ මොනවා හරි ජිල් මාට් එකක් දාලා මොනවා හරි ක්‍රමයක් භාවිතා කරලා උත්සාහ කරනවා හීලියම් නියෝන් ආගන් බවටපත් වෙන්න. අන්නේ උත්සාහය ආකාර කිහිපයක් තියෙනවා. හරි ඒ උත්සාහය ආකාර කිහිපයක් වෙන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා මොකද්ද? රසායනික බන්ධන කියලා. බන්ධන කියන්නේ මොනවද? ඒගොල්ලෝ එන තව එක්කෙනෙක් එක්ක එකතු වෙන්න උත්සාහ කරනවා. මේ අபிසරණයක් වෙන්න උත්සාහ කරනවා. අන්න අපි ඒකට කියනවා මොකද්ද? රසායනික බන්ධන කියලා. බැඳීමක් ඇති කරගන්න. කාත් එක්ක හරි නෙවෙයි හැමෝමත් එක්කම හදන්නෙත් නෑ. ඒක සමහර අය බැඳෙන විදිය වෙනස්. නේද? දැන් ඕගොල්ලෝ අපි බැඳෙන්නේ ගුරු දෙගුරු විදියට. මේ සෝරි මේ ගුරු සිසු විදියට බැඳෙන්නේ. ඕගොල්ලෝ අම්මයි තාත්තා බැඳෙන්නේ ගුරු මව් මේ දරු මාපියන් විදියට නේ. දෙමව්පියන් විදියට දෙමව්පියෝ සහ දරු බැඳීම මේ නේ එහෙමයි බැඳිනවා. එතකොට අන්න ඒ වගේ තව තව බැඳීම් එක එක අය බැඳීම් ඇති කර ගන්න ආකාර වෙනස්. රසායනික කෙමිකලුත් එහෙමයි. රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද එහෙනම්? අස්ථායි මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන එක්ක දෙනවා, සමහර අය ගන්නවා, සමහර අය හවුලේ තියා ගන්නවා. අන්නේ ඇති කරන බැඳීමට අපි කියනවා මොකද්ද? රසායනික බැඳීමක් කියලා. හරි. මෙන්න මේක ලියාගමු අපි. අස්ථායි මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීමට ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගනිමින් ඇති කරගන්නා වූ බන්ධන රසායනික බන්ධන වේ. හැමෝටම ස්ක්‍රීන් එක පේනවනේ? පේන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔව් මේ රූපෙත් අඳ ගන්න. මේ එක පරමාණුවක් තවත් මෙතන මැද ලියන්න හවුලේ තබා ගැනීම කියලා මෙතන ලියන්න. එතන print වෙලා නැහැ ඒක. හවුලේ තබා ගැනීම. හයන්න හවුලේ තබා ගැනීම. ලොකු වෙලාවක් ගන්න එපා ඉක්මන ලියා ගමු.
සමහර අය ලියලා ඉවරයිලු. හරි. ඊළඟට මේ වගේ ඇති කරන බන්ධන වර්ග දෙකක් තියෙනවා. හරි මම ඒක චුට්ටක් මෙතනදී විස්තර කරන්නම්. බන්ධන වර්ග මේක දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි අපිට ගන්න පුළුවන් මේ රසායනික බන්ධන. ඒ තමයි අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන. ලියන්න එපා. අයනිකයි සහසංයුජ. මම මෙතන රසායනික කෙමිකල් වර්ග කිහිපයක් දානවා. විභාග වලට මෙන්න මේම අහලා තියෙනවා. මේම අහන්න පුළුවන්. ඒ තමයි පහත දක්වා ඇති රසායනික සූත්‍රවල නැත්නම් පහත දක්වා රසායනික ද්‍රව්‍යයන් වලින් අයනික බන්ධනයේ පමණක් ඇති බන්ධනය තෝරන්න. තව නැත්නම් අහන්න පුළුවන් සහසංයුජ බන්ධනයේ ඇති බන්ධන තෝරන්න කියලා. ඒතකොට අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මම මෙන්න මෙහෙම කියන්නම්. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනයක්. ජලය සහසංයුජ බන්ධනයක්. තව අපිට ගන්න පුළුවන් ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ අයනික බන්ධනයක්. තව මම මෙතන ගන්න පුළුවන් ඔක්සිජන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව, C6යි H12යි O6යි මේ ග්ලූකෝස් මේ ඇවිල්ලා සහසංයුජයි මේ ඇවිල්ලා අයනිකයි. තව මට ලියන්න පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි මේක තුන්වෙනි පාඩම ඉගෙන ගත්තා. ලියන විදිය හයිඩ්‍රොක්සයිඩ් අයනිකයි. ඊළඟට තව ගන්න පුළුවන් මට මේකට ගොඩක් ගන්න පුළුවන්. ඇලුමිනියම් සල්ෆේට් Al2SO4 මෙයත් අයනිකයි. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් අම්බෝ සර් එන තොගයක් පාඩම් කරන්න තියෙනවා නේද? මාර තොගයක් තියෙනවා නේද කියලා හිතන්න පුළුවන් ඕගොල්ලන්ට. බය වෙන්න එපා. තව මම මිට අමතරව අපේ සිලබස් එකේ මේ මූලද්‍රව්‍ය නැහැ. තමයි කොපර් කියන එක නැහැ. හැබැයි විතරම අහනවා. කොපර් සල්ෆේට් අයනිකයි. ඊළඟට තව ගන්න පුළුවන් මෙන්න මෙයා ෆෙරස් ඔක්සයිඩ් නැත්නම් මේකට අපි කියනවා හීමටයිට්. මෙයා එනවා අපිට ඉස්සරහට ඕන වෙනවා. නාගේ මෙයා අයනිකයි. දැන් ඔයගොල්ලන්ට එනවා තව ගැටලුවක්. දැන් කොහොමද මේ තව මෙතන දාන්න පුළුවන් F2 CCl4 CH4 ඒ ඔක්කොම අයනිකයි. ත්‍රෝගුලිකයි සර් මාරයිනේ. සර්ට මතකයි සර්නේ. මේ අපි කොහොමද පාඩම් කරගන්නේ කියලා ඔයගොල්ලන්ට අන්න එහෙම හිතට එනවා හැංගීම. අන්නේ හැංගීම දුරු වෙන්න මං කියන මෙහෙම පාඩම් කරගන්න. අයනික පැත්ත මතක තියාගන්න ලේසි. ඒ තමයි මේ අයනික වෙන්න නම් ලක්ෂණ දෙකෙන් එකක් තියෙනවා. දෙකම හරිය දෙකෙන් එකක් තියෙනවා. ගොඩක් අය දෙකෙන් එකක් තියෙන්න ඕනේ. නෙක්කෝ ලෝහයක් තියෙන්න ඕනේ. ලෝහයක් තිබීම. බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් ලෝහයක්, මැග්නීසියම් ලෝහ, ඇලුමිනියම් ලෝහ,
කොපර් කියන්නේ ලෝහ, යකඩ කියන්නේ ලෝහ. මීට අමතරව අපිට එනවා ලෝහයක් තමයි Au, සිල්වර්, සිංක්. මේ තමයි අපේ ලෝහ සෙට් එක. හරි? මේ තමයි තවත් අපිට එන්න පුළුවන් ලෝහ සෙට් එක. තව ඉන්න මර්කරි එහෙම තියෙනවා. ලෝහයක් තියෙන්න ඕන කොහොම හරි කරලා කොතනක හරි. සාමාන්‍ය පළවෙනි එක්කෙනා තමයි ගොඩක් ලාට එන්නේ. නැත්තම් බලන්න දැන් මෙතන ලෝහයක් නැහැ. හෝ ලෝහයක් තිබීම හෝ NH4 plus ඇමෝනියා නෙවෙයි හොඳ ඇමෝනියම් මේකට කියන්නේ ඇමෝනියම් කියලා. ගොඩක් අය පටලව ගන්න ඇමෝනියාත් එක්ක ඇමෝනියම් මේක අයනයක්. මෙයා ප්ලස් අයනයක්. හෝ ඇමෝනියම් අයන තියෙනවා නම් අපි එතන කියනවා අයනික බන්ධන කියලා කියනවා. මතක තියාගන්න අයනික සංයෝග අයනික බන්ධන කියලා අපිට ගන්න පුළුවන්. ඉතුරු සියල්ලමයි තියෙන්නේ සහසංගිත. බාන්න මේකේ ලෝහයක් නැහැ. NH3 නැහැ. මේව ගන්න පුළුවන් තමයි NH3 gas. මෙහෙම આવොත් G කියන්නේ gas. මෙහෙම આવොත් මෙයා සහසංගිතයි. F2 ලෝහයක් නැහැ, ඇමෝනියම් අයන නැහැ. O2 ලෝහයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් ලෝහයක් නැහැ. මේකකවත් ලෝහ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේවා අයනිකයි කියලා. ද නෙමෙයි සහසංයුජයි කියලා. අයනික වෙන්න නම් ලක්ෂණ මොකද්ද වෙන්න ඕනේ? ලෝහයක් තියෙන්න ඕන නැත්නම් ඇමෝනියම් අයන තියෙන්න. හරි නේද? අපි මෙන්න මේක මං කිටි සටහනක් විතර මම මේකේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා. මේක දිහා මේක ලියා ගන්න. මේක ලස්සන ලියා ගන්න. අයනික බන්ධන වර්ග දෙකයි අයනික බන්ධන මේ රසායනික බන්ධන වර්ග දෙකයි අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන. ගැටලු සහගත තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. බන්ධන වර්ග දෙකයි අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන. ලියාගමු ඉක්මනට.
හරි. තාම ලියනවා raise hand option එක ගන්න බලන්න. තාම ලියනවා. ලියනවා sir තාම ඉවරයි. okay නෑ හැමෝම ලියලා ඉවරයිනේ. ඊළඟ මාතෘකාව ලියන්න. රසායනික බන්ධන යටතේ ඊළඟ මාතෘකාව අයනික බන්ධන. සාමාන්‍යයෙන් හැමෝම දන්න අයනික බන්ධන වලට උදාහරණයක් අපිට ගන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ්. මම මේ උදාහරණය මම විස්තර කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් එන්නේ NaCl. හරි NaCl. මේ උදාහරණය මම කියලා දීලා ඊට පස්සේ තව උදාහරණ මම ඔයගොල්ලෝ දෙනවා අඳින්න ඇඳලා බලලා ඔයගොල්ලන්ට පුළුවන් එක හදාගන්න. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් මෙන්න මෙහෙමයි හදන්නේ. සෝඩියම් ක්ලෝරින් සෝඩියම් කියන්නේ ලෝහයක් නේ. එහෙනම් අපිට ආයි කතා දෙකක් නැහැ. නිසංගයෙන් අපිට කියන්න පුළුවන් මේක අයනිකයි කියලා. හේතුව අයනික වෙන ලක්ෂණ දෙකක් තියෙන්න පුළුවන්. එක්කෝ ලෝහයක් තිබීම හෝ එක්කෝ ඇමෝනියම් අයන තිබීම අපිට ගන්න පුළුවන්. ලෝහයක් සෝඩියම් කියන්නේ ලෝහයක්. මතක නැත්තම් මතක තියාගන්න අර මේ ආවර්තවක කොටස් කලඳ ගන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. උඩ ඉන්නවා හීලියම් නේ. ඊළඟට සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. නේ මේ වගේ අපිට ලියා ගන්න පුළුවන් නම් විද්‍යාව ගොඩ යන්න පුළුවන්. විද්‍යාවේ රසායනික විද්‍යාව පාර්ට් එක ගොඩ යන්න පුළුවන් මේ වගේ මෙහෙම හදා ගන්න පුළුවන්. මේකේ මේ සෙට් එකේ ලෝහ ටික මතකද? මෙහෙම අර නිකන්නේ කිරි බෝතලේ වගේ මෙන්න මේ කෑල්ලනේ. අපිට ගන්න ඉස්සර ඔයගලන් පොඩි කාලේ අරන් යන වතුර බෝතලේ තියෙන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ තියෙන්නේ වතුර බෝතලේ වගේ තමයි මෙන්න මේක තියෙන්නේ. අර ළමයි එල්ලන් යන්නේ පට දෙකක් මෙතන පට දෙකක් දාලානේ එල්ලන් යන්නේ. මේ ටික තමයි ලෝහ සෙට් එක. කියන්නේ අපිට අදාළ ලෝහ සෙට් එක. මීට අමතරව තව ලෝහ තියෙනවා. මීට අමතරව තව ලෝහ තියෙනවා. කොපර්, යකඩ, අයන් කියලා අපි මේකට කියනවා. සින්ක් මේගොල්ලෝ තමයි සූත්‍ර වශයෙන් එන්න පුළුවන් කට්ටිය. ඊළඟට කලාතුරකින් සිල්වර් ඇවිල්ලා තිනවා කලාතුරකින් ඉන්නේ නැහැ ඇවිල්ලා තියෙනවා. මේ තුන් දෙනා තමයි සාමාන්‍ය සූත්‍ර වශයෙන් එන්න පුළුවන්. රසායනික සූත්‍ර වශයෙන්. ඒ කියන්නේ අපේ සිලබස් එකට අදාළ නැති වුණත් මේවා සමහර වෙලාවට එන්න පුළුවන්. මේවා හදන්නෙත් අයනික බන්ධන විතරයි. හරි. එතකොට අපි කතා කරමු කොහොමද මෙයා ඇදෙන්නේ කියලා. මේව අහන්න පුළුවන් විභාගවල. දැන් ඔන්න කල්පනා කරෙන් අහන් ඉන්න මොකද මේක වැරදුනොත් MCQ එකක් දෙකක් වරදිනවා ඔයගලන්ට. මං කියන සාමාන්‍ය පෙළට. හොඳේ. සාමාන්‍ය පෙළට MCQ දෙකක් වරදිනවා මේක වරද්දගත්තොත්. මේක ගොඩ දාගත්තොත් වැඩේ ගොඩ. හරි මෙන්න මෙහෙමයි.
මම බලමු කොහොමද සෝඩියම් මෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මම මුලින්ම සෝඩියම් ගැන විතරක් කතා කරනවා. සෝඩියම් කතා කරොත් යාගේ වටේ තියෙනවා කවච 1 2 3ක් තියෙනවා. අඳින්න ඕන නෑ මේක. මේ කියන්නේ විභාගයට අඳින්න ඕන නෑ. මම නිකන් අඳලා පෙන්නන්නම්. 1 2 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. අවසාන කවච එකක් තියෙනවා. මෙයා 11 වෙනි ස්ථානයේ ඉන්නේ. ඒකයි මම මෙහෙම කියන්නේ. මේ ගණන් කළා වුණා බලන්න බලන්න හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් සෝඩියම් 11ක් යා. යාගේ නම් කවච වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහොමද 2 8 1. දැන් මෙයා ස්ථායි වින්‍යාස ගන්නෙ නෑ. මොකද ස්ථායි වින්‍යාස වර්ග 3යි තියෙන්නේ. මතකද මං කිව්වා? හීලියම්ගේ 2 ළඟට 2 8 ළඟට අපිට ගන්න පුළුවන් 2 8 8. මේ ඇවිල්ලා හීලියම්, මේ ඇවිල්ලා නියෝන්, මේ ඇවිල්ලා ආගන්. මේ තුන් දෙනාගෙන් අපිට බැලුවොත් මෙයා වඩාත්ම ආසන්න ලේසියෙන්ම ඉලෙක්ට්‍රෝන ගැනීමෙන් හෝ පිට කිරීමෙන් ලේසියෙන් එන්න පුළුවන් එක්කෙනා තෝරමු මෙතන. කවුද? නියෝන් අපිට ගන්න පුළුවන් නේ. මෙයාව කොහොමත්ම බෑ ගොඩාක් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ මෙයා මේ හීලියම් බවටපත් වෙන්න. නියෝන් ලේසි හේතුව මම කියන්නම්. අවසාන එක්කෙනා නැති කරගත්ත ගමන් බලන්න කවුරු බවටද මෙයාපත් වෙන්නේ නියෝන් බවටපත් වෙනවා. ආගෙනුත් බැරි කමක් නැහැ. එහෙනම් මෙතන තව ඉලෙක්ට්‍රෝන 7ක් ගන්න ඕන අවසාන කවචෙට. ඊට යා ලේසියෙන්ම කරගන්න මොකද්ද? මතක තියාගන්න. ඕගොල්ලෝ බන් ලේසි ක්‍රමයන්නේ. නේ? ඕගොල්ලෝ බන් ලේසියෙන් මොනවාර දෙයක් කරගන්න. අන්න ඒ වගේ මේකෙදි ලේසියෙන් කරගන්න පුළුවන් මෙයාව අයින් කරනවා. එහෙනම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අපි අයින් කරනවා. එතකොට මෙතනවත් වෙනවා 1යි 2යි. කවච දැන් 2යි තියෙන්නේ. 2 8. එක ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ පුතාලා ඉවත් වෙනවා. මේ E වලින් කියන්නේ ඉලෙක්ට්‍රෝන කියන එක. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. අවසාන කවච 1 2 3 4 5 6 7 8යි. ඔන්න දැන් මෙයාපත් වුණා. හරි? මේ තමයි මම එකක් විතරක් මෙහෙම ඇඳලා පෙන්නනවා. ඉතින් හැම එකක්ම අඳින්න ඕනේ නැහැ. මම ඔන්න මේක මේ රවුන්ඩ් නැතුව නිකන් අඳිනවා මෙන්න මේක මෙහෙම. මේ තමයි ඇත්තරම වෙන දේ. හරි මේ තමයි ඇත්තරම වෙන දේ. මම මේක අඳිනාට ලේසි විදිහට අඳිනවා. මෙන්න මෙහෙම. සෝඩියම් මොකද වුනේ? සෝඩියම් ගේ තියෙන්නේ කොහොමද? 2 8 1 නේ තිබ්බේ. දැන් මොකද වුනේ? ඉලෙක්ට්‍රෝන පිට කරලා 2 8 බවටපත් වුණා. ඉලෙක්ට්‍රෝන ආරෝපණයක් තියෙනින්න ආවොත් ගියොත් මේවට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ හේතුව ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. අපි දන්නවා මෙයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාව 2යි 8යි 10යි 10යි 1යි 11යි. ධන 11ක් තියෙනවා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකද වෙන්නේ? හරියටම මේ වගේම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඍණ 11යි. ඒ හේතුව අපි කියන මේ ලෝකේ ධනවත් ඍණවත් වැඩිපුර නැහැ. සමබරයි කියලා අපි කියනවා මේක. එතකොට මේ දෙන්නාගේ වෙනස අපිට එනවා කීයයි කියලාද? 0යි. මම කියන්නම්. 2 8 1නේ. ඒ කියන්නේ ඔක්කොම 11ක් තියෙනවා. අපි දන්නවා 11 කියන්නේ පරමාණු ක්‍රමාංකය 11යි. නැත්නම් අපි කියනවා ප්‍රෝටෝන සංඛ්‍යාව 11යි. ප්‍රෝටෝන ආරෝපණය ඇවිල්ලා ප්‍රෝ කියන්නේ ධන. ධන 11යි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දිනවා කීයක්ද? ධන 11ක් නේ අනිවාර්ය ඍණ 11ක් තියෙනවා. ඒතර ධන 11 ඍණ 11 අඩු කරාම කී දෙන්නේ 0යි. එහෙනම් මෙයාට කිසිම ආරෝපණයක් නැහැ. දැන් බලන්න මෙයාට මොකද උනේ කියලා. ප්‍රෝටෝන වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒක න්‍යෂ්ටියේ තියෙන 11 දෙනා ඒ විදිහටම ඉන්නවා. ඒවා ගලි වෙලා යන්නේ නැහැ. ධන 11යි. ඉලෙක්ට්‍රෝන මොකද උනේ? ඉලෙක්ට්‍රෝන එක්කෙනෙක් ගියා. එහෙනම් ධන ඍණ 11යි නෙවෙයි දැන් මෙයාට තියෙන්නේ ඍණ 10යි. අන්න වෙනසක් වෙනවා. ධන 11න් ඍණ 10ක් ගියාම ධන 1යි. මේ මැත්ස් පාර්ට් එක. ධන 1යි. ටක් වෙන්නේ නලු.
ධන එකක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙයාගේ පරමාණු වෙනවා ආරෝපණයක් මොන ආරෝපණයක් ධන ආරෝපණයක් වෙනවා. එහෙනම් මම මෙහෙම කුටු කරලා මේක දක්වන්න පුළුවන් ඔයගලන්ට ධන එකයි කියලා. බලන්න මේක ටිකක් අඳින්න වෙලා එනවා මේක වෙලා යන්නේ නැහැ. මම මේක තමයි සත්‍ය සටහන මේ ඇත්තරම සෝඩියම්ට වෙන දේ තමයි මම මේ වෙන්නේ. හරි මොකද වෙන්නේ? සෝඩියම් ප්ලස් එකක් බාටපත් වෙනවා 2 8 කියන ව්‍යුහය මගින්. එහෙනම් සෝඩියම් දෙනවා ධන ආරෝපණයක්. ඇයි ආ ස්ථායි වෙන්නේ? මොකද ගන්න ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මතක තියාගන්න ලෝහ හැම වෙලේම කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පිට කරලා යා ධන බවටපත් වෙනවා. අපි මේක ලස්සන ලියාගමු බාන ඉක්මනටම පොතේ. ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් මැසේජ් එකක් මගින්. ඕන ප්‍රශ්නයක් අහන්න මේ සම්බන්ධව මම උත්තර දෙන්න ලෑස්ති. දැන් අපි බලනවා මේක ක්ලෝරින් කොහොමද මේ ආගන් නියෝන් ආගන් බවට පත් වෙන්නේ කියලා. හරි. නියෝන් ආගන් බවට පත් වෙන්නේ කියලා බලමු. මෙන්න මෙහෙමයි. ක්ලෝරින් Cl. මම දැන් අර වටේ කවච දැන් අඳින්නේ නැහැ වෙලා යන හින්දා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න නම් අර 20 මූලද්‍රව්‍ය 20 කටපාඩම් වෙන්න ඕන. ඕගොල්ලෝ පුතාලා සාමාන්‍ය පෙළ කරන අය නෙවෙයි. අපි උසස් පෙළ කරන කාලේ පව අපි ආවර්තිතාවක කටපාඩම් කරගත්තා. උසස් පෙළට නම් ආවර්තිතාවක දෙනවා. හරි? එලින්ම මේ රසායනික බන්ධනයේගේ අන්තිම රසායනික මේ විද්‍යා පාඩමේ අන්තිමට දෙනවා. හැබැයි සාමාන්‍ය පෙළට දෙන්නේ නැහැ. ඒ හින්දා අපි 20 කටපාඩම් කරගෙන යන්නම වෙනවා. hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminum, silicon, phosphorus, sulfur, chlorine. 17 වෙනි අංකය තමයි මම කිව්වේ. 17යි නම් යාගේ කවච ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. කවච වල තියෙන්නේ කොහොමද? පළවෙනි කවචය 2යි, දෙවෙනි කවචය 8යි, තුන්වෙනි කවචය 7යි. එහෙනම් මේ තුන් දෙනාගේ ස්ථායි වින්‍යාසය ගන්න නම් මෙයාට ඕනේ වෙන්නේ මෙයා ළඟම මේ දෙන්නගෙන් 8 වෙනි එක්කෙනා ළඟයි. ආගන්. ඉලෙක්ට්‍රෝනයක් ගත්තා නම් හරි. ඒ කියන්නේ මෙතනින් එක ඉලෙක්ට්‍රෝනයක් යා ලබා ගත්තා නම් වැඩේ ගොඩ යනවා. ගොඩ ගිය ගමන් මෙන්න ස්ථායි ක්ලෝරින්. අයනික වල කේස් එකක් තියෙන යට ආරෝපණයක් වෙනවා. මං අර කටපාඩම් කරන් ලේසිවල මං කියද කිව්වේ ගත්තොත් ඍණ දුන්නොත් ධන නේ සෝඩියම් දුන්නනේ දුන්නින්න සෝඩියම් ආව මොකක්ද ආරෝපණය ධන මං මේ අත්‍තරම ඕගන්න කරන කොහොමද මෙයාට ධන ආවේ දැන් මෙයාට තියෙන්නේ කොහොමද 17ක් නේ ප්‍රෝටෝන තියෙනවා ධන 17යි ඉලෙක්ට්‍රෝන තියෙනවා ඍණ 17ක් ඇයි ධන 17ක් තිබ්බොත් ඉලෙක්ට්‍රෝන 17ක් වෙන්න ඕනේ. ඒතර වෙනස වෙනවා බිඳුවයි. දැන් මෙයා අරගෙන මේ බවට පත් වෙලා දින්නේ. ගත්තයි කියලා මෙයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහැ. ධන 17ම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? 17යි 1යි 18 වුණා. ඍණ 18යි. 17න් 18ක් අඩු කරලා බලන්න උත්තරේ 1යි මොන එකයිද වැඩිම බලය ඍණ 1යි. එහෙනම් මට ඍණ 1ක ආරෝපණයක් එක දාන්න ඕනේ නැහැ. ඔන්න ක්ලෝරින් ආරෝපණය ලබාගත්ත විදිය. මේකත් අපි අඳගමු ලස්සනට. කියලා දෙන්න පුළුවන් ද සායි පාරක්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් මම මේ ක්ලෝරින් ගැන කතා කරන්නේ මොකද වෙන්නේ කියලා. ක්ලෝරින් මම තනියෙන් අඳිනවා 2 8 7 වින්‍යාසය ගන්න. එයා 17 වෙනියා හින්දා. ඒතර යාට ප්‍රෝටෝනක් 17ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝනක් 17ක් තියෙනවා. ස්ථායි වෙන්න නම් මේගොල්ලෝ බලන්නේ ස්ථායි වෙන්න. අස්ථායි මූලද්‍රව්‍ය ස්ථායි වෙන්න. ස්ථායි වෙන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. මේ කියන්නේ මෙයා ගන්න මේ වින්‍යාසය ගන්න. මේ වින්‍යාසයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. ඔන්න මෙයා ඉලෙක්ට්‍රෝනයක් මොකද කරන්නේ? ලබා ගන්න. ලබාගෙන යා මොකද වෙන්නේ?
Cl minus එකක් බවට පත් වෙනවා. වෙන්නේ කොහමද? එකක් ගන්න කලින් මෙයා මොකද වෙන්නේ? 17යි ඉලෙක්ට්‍රෝනක් 17යි මතක තියාගන්න. මේ ලෝකේ නිෂ්ක්‍රිය මේ කියන්නේ නිෂ්ක්‍රිය හින්දා. මෙයා දැන් මොකද වුනේ? ප්‍රෝටෝන 17 වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝනක් ගත්තා යා. ගත්ත ගමන් යාගේ ආරෝපණය වෙනස ආවරණය එක. ඉන්න ඍණාවම යන. ඔන්න ඔහොමයි ක්ලෝරින් ඍණ උනේ. හරි. ඊළඟට දැන් බලමු එහෙනම් අපි Cl- තමයි අන්තිමටම ආවේ Na+ තමයි අන්තිමටම ආවේ නේ. සෝඩියම් ගෙනන් ආවේ කවුද? Na+. සෝඩියම් ප්ලස්. ඊළඟට Cl- නේ. අත්‍තරම වෙන්නේ මොකද්ද? ක්ලෝරින් සෝඩියම් පිට කරන ඉලෙක්ට්‍රෝනේ මෙයා ලබා ගන්න. අත්‍තරම වෙන්නේ මොකද්ද? සෝඩියම් පිට කරන ඉලෙක්ට්‍රෝනේ මෙයා ලබා ගන්නවා. මේ දෙන්න එකට එකතු වෙනවා. නේ? දැන් ඔන්න බන්ධනය හරි දුන්නා දෙයක්. මෙයා දුන්නා මෙයා ගත්තා. දුන්නයි ගත්තයි ගම මේ දෙන්න එකට එකතු වෙනවා. එතකොට මෙයාගේ ධනවත් ඍණවත් පේන්නේ ඉන්නේ Cl ආවේ ඒකයි. තුන්වෙනි පාඩම අපි ඉගෙන ගත්තා රසායනික මේ සංයුක්තතාවය යටතේ බන්ධන හැදෙන විදිය. මේක ගැන අපි ඉගෙන ගත්තේ ඔන්න දැන් අපි මේක පුළුල් ලෙස ඉගෙන ගත්තා.
ඇත්තරම කොහොමද මේකේ බන්ධනයක් ඇති වෙන්නේ කියලා. කොහොමද ඇති වෙන්නේ? සෝඩියම් ධන අයන කියන්නේ ආ පිට කරනවා ඉලෙක්ට්‍රෝනක් දෙනවා කාටද? ක්ලෝරින්ට දීලා මෙන්න මේක හදා ගන්න. මේක ලියාගමු. මේ තමයි සමස්ත අන්තිමටම සෝඩියම් ක්ලෝරයිඩ් ඇත්තරම කොහොමද මේක ඇති වෙන්නේ? ලියලා කොටු කරගන්න මේක. මේ තියෙන්නේ ඒකේ රූප සටහන. මේ තියෙන සමස්ත රූප සටහන. හරි. එහෙනම් අපි ලියාගමු. මං හිතන්නේ ඇඳලා ඉවර ඇති කියලා හිතනවා ඔක්කොම. ලියාගමු. මේක අඳින්න මම මේ බෝඩ් එකේ තියෙන අඳින්න කිව්වම අලි බෝඩ් එකේ ලියපු එක. අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද ඇත්තටම? ධන අයනයක් සහ ඍණ අයනයක්. හරි. ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් ඇතිවන ධන අයනයක් සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් ඇතිවන ඍණ අයනයක් අතර ඇතිවන යම්කිසි ආරෝපණයක් මේ කියනවා නේ. ධන ඍණ අපි කියන ආරෝපණ වෙනවා කියලා නේ. බැටරියත් ඒ කේස් එක තියෙනවානේ. ධන ආරෝපණ ඍණ ආරෝපණ කියලා අපි කියනවා නේ. ඒතර ධන ඍණයි අතර හට ගන්නවා ආරෝපණයක් අපි කියනවා. ඒ ආරෝපණයක බැඳීමට අපි කියනවා ස්ථිති විද්‍යුත් ආරෝපණය කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන ධන අයනත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන ඍණ අයනත් අතර හටගන්න ස්ථිති විද්‍යුත් ආකර්ෂණය අයනික බන්ධන වේ. අපි මේක ලියාගමු ලස්සන ලියාගන්න. මේක ලියාගන්න ඈ. විභාගයට සමහර ලාට අහන එකක් නෑ අයනික බන්ධනයක් කියන්නේ මොකද්ද කියනවා. කියන්නේ ටර්ම් ටෙස්ට් වලට අහයි විභාගයට සාමාන්‍ය පෙළට නම් එහෙම ලොකුවටම අහන්නේ නෑ මොකද්ද පුතේ මේ අයනික බන්ධනයක් කියන්නේ කියලා. අර ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳේ. ධන අයනයක් දීලා මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, ප්‍රෝටෝන සංඛ්‍යාව එහෙම අහන්න පුළුවන්. ඒතර ඔය අහලා තියෙන්නේ මොකෙන්ද මේ? රසායනික බන්ධන පාඩමෙන් තමයි මේක අහලා තියෙන්නේ. හරි. මම දෙනවා ඔයගලන්ට හෝම්වර්ක් එකක්. දැන් කරන්න. හරි. අර රවුම් අඳින්න ඕනේ නැහැ. පොටෑසියම් ක්ලෝරයිඩ් අඳින්න බලන්න. එයාගේ බන්ධනයේ ඇතිවීම අඳින්න බලන්න පොටෑසියම් ක්ලෝරයිඩ් KCl. මම ඕගොල්ලන්ට විනාඩි 2ක් දෙන්නම් තමන්ගේ පොතේම තනියෙන් ඇඳ ගන්න බලන්න ඉක්මනටම. මේ තමයි පොටෑසියම් ක්ලෝරයිඩ් එයාගේ බන්ධනය සාදා ගන්නා ආකාරය. පළවෙනි එකේ අපිට පේනවා මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ බන්ධනය ධන එකක් බාරපත් වෙලා මොකද එයාගේ තියෙන 2 8 8 එක ව්‍යුහයේදී. ඒතර එයාගේ 19ක් තියෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ. එකක් පිට කරොත් තමයි මෙයා 2 8 8 ව්‍යුහය ගන්නෙ. එතකොට ඊළඟට ක්ලෝරින් අර කලින් අපි කතා කරා ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන තමයි යා මේ ඍණ අයනක් බවට
පත් වෙන්නේ. ඒතර යාගේ පොටෑසියම් ප්ලස් ක්ලෝරින් මයිනස් එකක් එක්ක එකතු වෙලා හදනවා KCl පොටෑසියම් එන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් KCl හදන නොහොමයි. හරි. ඔන්න තියෙනවා රසායනික සංයෝග කිහිපයක්. හරි. අඳපු නැති අයටත් ඕන මේක බලලා අඳින්න පුළුවන් ඕනනම් ඔව් මේක අඳින්න පුළුවන් ඕනනම් මම විනාඩි කිහිපයක් දෙන්නම් මේක ඇඳ ගන්න. මේක ඇඳගත්ත නැති කට්ටියට පුළුවන් මේක ඇඳ ගන්න. කිහිපයක් මම දීලා තියෙනවා. කිහිපයයි තියෙන්නේ මේකේ. සෝඩියම් ක්ලෝරයිඩ්, ලිතියම් ඔක්සයිඩ්, මැග්නීසියම් සල්ෆයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ෆ්ලෝරයිඩ්, කොපර් සල්ෆේට්, කැල්සියම් කාබනේට්, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් නයිට්‍රේට්. මේ තමයි රසායනික අයනික බන්ධන අයනික සංයෝග අයනික බන්ධන හදන අයනික සංයෝග කිහිපයක නම් ටිකක් සහ ඒවායේ රසායනික සූත්‍ර. මේවා කටපාඩම් කරන්න අත්‍යවශ්‍යම නැහැ. බලන්න මම අර කියපු ලක්ෂණ ටික තියෙනවද කියලා. පළවෙනි එක මේ බලන්න මේකේ පළවෙනි එක ලෝහ මෙයාත් මැග්නීසියම් ලෝහ, කැල්සියම් ලෝහ, පොටෑසියම් ලෝහ, කොපර් කියන්නේ ලෝහයක්, කැල්සියම් කියන්නේ ලෝහයක්, ඇමෝනියම් ලෝහයක් නෙවෙයි. හැබැයි ආව අපි අයනික ලෙස ගන්න. මෙඩිකල් යාගම ඉක්මනටම නෝට් ඩවුන් කරගන්න. ඕ මේක ලියා ගන්න ඕනේ. අපි ඊළඟට කතා කරනවා එහෙනම් සහසංයුජ බන්ධන ගැන කතා කරනවා. සහසංයුජ බන්ධනයක් කිව්වම මතක තියාගන්න ඒකෙදී අර වගේ දෙන්නවා ගන්නවා වගේ කතන්දරයක් නෙවෙයි කියන්නේ. මේක කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි පරමාණු අවම වශයෙන් දෙකක් හෝ කිහිපයක් අතර මේගොල්ලෝ ෂෙයා කරගෙන ඉන්න හවුලේ තියාගෙන ඉන්නේ. ඒ ඇති කරන බන්ධන වලට අපි කියනවා
සහ සංයෝජ බන්ධන කියලා. කලින් එහෙම නෙවෙයි මම කිව්වේ අයනික කිව්වම පස්සේ නෙක්කෝ දෙනවා නැත්තම් ගන්නවා. මේගොල්ලෝ ටිකක් කපටි ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ. එතන O කැපිටල් වෙන්න ඕනේ. C O කැපිටල් වෙන්න ඕනේ. ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ මේගොල්ලෝ හවුලේ තමයි මේගොල්ලෝ තියාගන්නේ. අපි මෙන්න මේක ලියාගමු. සහ සංයෝජ බන්ධන පරමාණු දෙකක් හෝ කිහිපයක් අතර හවුලේ තබා ගනිමින් ඇති කරගන්නා බන්ධන සහ සංයෝජ බන්ධන වේ. දෙන උදාහරණ ලියාගන්න. CO2 O2 H2O කියන්නේ ජලය N2 තව ගොඩාක් තියෙනවා මේක ලියන්න පුළුවන්. මම මේ කිහිපයක් විතරයි දාලා තියෙන්නේ. පරමාණු දෙකක් හෝ කිහිපයක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම ඇති කර ගන්නා බන්ධන සහ සංයෝජ බන්ධන වේ. හරි. ඊළඟට දැන් ඔන්න ඊළඟ ප්‍රශ්න තමයි මේ සහ සංයෝජ බන්ධන වලින් අහනවා. මෙන්න මේක අහන්න පුළුවන්. තිත් කතිර සටහන. මේ එක බන්ධනයක් මොකක් කරේ සංයෝගයක් දීලා අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි තිත් කතිර සටහනක් අඳින්නේ කොහමද? විභාගයට 99.9%ක්ම කියන්න පුළුවන් මේ වගේ එකක් එන්න පුළුවන්. තුනක් තියෙනවා හොඳේ. මේ සහ සංයෝජ බන්ධන අඳින්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි තිත් කතිර සටහන. දෙවෙනි ආකාරය තමයි ලුයිස් තිත් ව්‍යුහය. තුන්වෙනි ආකාරය තමයි ලුයිස් ව්‍යුහය. හරි. ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වගේ වගුවක් ලස්සන ඇඳ ගන්න. හරි? තඩි වගුවක් ඇඳ ගන්න පුළුවන් ඔයගලන්ට. උදාහරණ ලියන්න බැරි වුණා. හරිද ලියාගත්තද? එතකන් අනිත් අයට පුළුවන් මේ වගේ වගුවක් ඇඳ ගන්න. ඒ වගුව අඳින්න ඕනේ පොතේ කොයි විදිහටද කියලා එක ඔයගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ. සමාන පරිමාණ තියෙන්න ඕනේ. සමාන ප්‍රමාණ වලින් තියෙන්න ඕනේ. ඔයගන්න පුළුවන් ඕනනම් හරස් අතට හරි දිග අතට හරි කොහොම හරි අතකට හරි මේක අඳින්න පුළුවන් ඔයගලන්ට. ඒකයි ඔයගලන් කැමැත්තක් ඒක. හරි මෙහෙම වගුවක් ලස්සන අඳ ගන්න. මේ අතර හොඳට ඉඩ තියෙන්න ඕනේ පොඩි චූටියට අඳින්න එපා. මේවා අතර හොඳට ස්පේස් එකක් තියෙන්න ඕනේ. හොඳට අතපය දෙක ගාලා අඳින්න ඕනේ. අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් එසේ එකට ලුයිස් ව්‍යු එකක් අඳින්න එනවමයි ගොඩක් වෙලාවට. කොහොම හරි මේ ලුයිස් විශේෂයෙන්ම විභාග වලට වැඩිපුරම මෙන්න මේක අහන්නා තියෙනවා. ලුයිස් ව්‍යුහයයි තිත් කතිර සටහනයි තමයි වැඩිපුරම අහන්නේ. වැඩිපුරම අහන්නේ මෙන්න මේ දෙක. අහලා තියෙන්නේ. හරි. මම ඔයගලන්ට පළවෙනි උදාහරණය ගන්නවා. පළවෙනි සහ සංයෝගය තමයි ඔක්සිජන් මම ගන්නවා. O2. හරි. ඔක්සිජන් මම ගන්නවා මේක අඳින්න. එතකොට මෙතන O පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මෙහෙමයි. මේ ස්ට්‍රක්චර් එක අඳිනකොට මතක තියාගන්න මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේ තුන ඇඳගන්න පුළුවන් නම් වැඩේ කොට. එක තමයි පරමාණු තියෙන ආකාරය ඇඳගන්න. දෙවෙනි එක තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන ඇඳගන්න. තුන තමයි ඉතුරු ඒකසර ඉලෙක්ට්‍රෝන ඇඳගන්න වෙන්නේ. ආකාර තුනයි තියෙන්නේ. මම ආයෙ කියන්නම් පළවෙනි එක තමයි හොඳට අවධානයෙන් අහගන්න මේක. පළවෙනි එක තමයි මේ අවකාශයේ පරමාණු තියෙන්නේ කොහොමද? දෙවෙනි එක තමයි
ඒවා අතර බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? මොකද මේගොල්ලෝ හුවමාරු කරගන්න කර. ඊට පස්සේ බන්ධන හදන්න නැති සංයුතිතා කවචයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙමයි. ඔන්න O පරමාණු මෙතන තියෙනවා දෙකක්. එහෙනම් මම අඳ ගන්නවා මෙතන O පරමාණු දෙකක්. මේ එක එක්කෙනාගේ සංයුජතාවය අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකට ආවර්තා වගුව ඔයගොල්ලෝ අර කොලයක ඇඳා මතකද? වෙනම කොලයක ඔයගොල්ලෝ ඇඳේ. අන්නේ ඇඳපු කොලය ගන්න. අන්නේ ඇඳපු කොලය ගන්න. කොලේ අරගෙන බලන්න ඔක්සිජන්ගේ සංයුජතාවය මම ලියලා ඇති. කියලා දෙන්න ඕන 2යි. එහෙනම් මෙයා මේ බන්ධනය හදන්න මේ ඔක්සිජන් දෙන්නේ දෙනවා. කවුද දෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. මෙයක් දෙකක් දෙනවා. හැබැයි මතක තියාගන්න දෙනවා කියන්නේ තියාගන්නව දෙන්නේ නැහැ. ෂෙයා මාකට් එක වගේ. ඒක මෙන්න මෙහෙමයි. අඳින්න එපා දාන්න. මේ ආගේ සංයුතිතා කවචයේ මෙහෙම ඇඳොත් මේ දෙන්නගේ මැද්දේ තමයි මේ ඉලෙක්ට්‍රෝන ටික තියෙන්නේ. අපි රවුම් අඳින්නේ නැහැ. අර රවුම් අඳින්න වෙලා යන හින්දා. අර රවුම් අඳින්න නැතුව තමයි අපි අඳින්නේ නැහැ. ඒක තමයි මේ ලුයිස් මෙන්න මේ කියන්නේ මේ ව්‍යුහ තුන අඳින්නේ ඒ හින්දා. වෙලාව යන්නේ නැතු වෙන්න අඩු වෙලාවකින් මේ රසායනික බන්ධන අපිට ව්‍යුහ අඳින්න පුළුවන්. ස්ට්‍රක්චර්ස් කියලා අපි මේවට කියනවා. කෙමිකල් ස්ට්‍රක්චර්ස්. අයි එහෙනම් මේ රවුමක් කියන්නේ මෙහෙම. මේක තමයි ටිකේ තමයි ඒගොල්ලෝ අර හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දාන්නේ. අවසාන කවචය. ඔක්සිජන් අපි දන්නවා යාගේ ඉන්නේ 2 8 ඉස්සර 2 6 ඉන්නේ. එහෙනම් යා කවචර දෙනවා ඉලෙක්ට්‍රෝන දෙන්නේ. මේ මෙයාගේ 2යි මෙයාගේ 2යි. තිත් කතිර 9න්ම අපිට ගන්න බලන්න. තිත් කතිර එක්කෙනෙක්ගේ තිත් අනිත් එක්කෙනාගේ මොනවාද කතිර. මෙයා දෙන්නේ කොහොමද මෙයක් තේගෙන දෙනවා. ඔන්න පළවෙනි එක මම අඳින්න යන්නේ නැන්දා පරමාණු තියෙන විදිය. දෙවෙනි එක මම අඳින්න යනවා බන්ධන හදා ගන්න විදිය. තිත් කතිර දෙක දෙනවා. මෙයා දෙකක් දෙනවා. ඊට අනුරූපව මෙයක් දෙකක් දෙනවා. මෙයා තිතක් නම් මතක තියාගන්න මෙයාගෙන් එන්නේ කතිරයක්. ඇයි? තිත් කතිරින් මෙයාගෙන් එන්නේ කතිරයක්. ඔන්න දෙවෙනි කාරණා සන්තුෂ්ත කරා. පළවෙනි කාරණා මොකද්ද? පරමාණු ඇඳගන්න විදිය. දෙවෙනි කාරණාව මොකද්ද? බන්ධනය ඇඳගන්න විදිය. තුන්වෙනි කාරණාව මොකද්ද? බන්ධන නොවන ඉතිරි ඉලෙක්ට්‍රෝන කියන්නේ අවසාන කවචයේ ඉතිරි ඉලෙක්ට්‍රෝන අපි ඇඳගන්නේ කොහොමද කියලා බලන්න. එක පරමාණුවක් වටේ අනිවාර්යයෙන්ම 8ක් තියෙන්න ඕනේ. ඇයි? 2 8නේ දැන් ඉන්නේ මෙයාගේ. මෙයාගේ 2 8 වෙන්න ඕනේ. එහෙනම් මේ හැම පරමාණුවක් වටේම අපි රවුමක් අඳින්නේ නැහැ. අඳොත් 8ක් ඉන්න ඕනේ. අඳොත් 8ක් ඉන්න ඕනේ. අපි අඳින්නේ නැහැ හැබැයි. ඒ රවුම අඳින්නේ නැහැ. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන 8ක් 4ක්. තව ඕනේ මෙයාට 4ක්. ඒ 4 අපි මේ පැත්තෙන් ජෝඩු විදිහට අඳිනවා. දෙක්කුත් නැත්නම් කතිර. ඔන්න මං 4ක් අඳගත්තා. මේ රවුමක් ඇඳොත් 8ක් ඉන්න ඕනේ. ඒ 8ක් නැති හින්දා අපි මෙතන 4යි තියෙන්නේ. මෙයාගේ රවුමේ 4යි තියෙන්නේ. ඒ හින්දා මම මොකද කරන්නේ? තව 4ක් අඳ ගන්නවා. හැබැයි මෙයාට තිත් ඇඳ දෙන්න මෙයාට අපි අඳින්නේ කතිරවල. ජෝඩු අඳින්න ඕනේ. ඔන්න මං ජෝඩු දෙකක් අඳිනවා. මායි කියන්නම්. පරමාණු දෙකක් තියෙනවා. මේවා අතර බන්ධනය හදාගන්න ඕන මං ගත්තේ කොහොමද සංයුතිතාවය. මෙයාගේ සංයුතිතාවය 2යි මේ ඕගේ සංයුතිතාවය 2යි. ඒකට ඉලෙක්ට්‍රෝන දෙන්නෙත් දෙනවා. එහෙනම් මෙයාත් ඉලෙක්ට්‍රෝන ඊට සමාන දෙන්නෙත් දෙනවා. සමහර අය කියනවා මෙන්න මෙහෙම ඇන්දර කමක් නැද්ද කියලා. තිතයි මෙන්න මෙහෙම කමක් නැද්ද කියලා. අවුලක් නැහැ. මේක වැරදි කියන්න බෑ. සමහර අය මේමත් ආන තිත් 2යි කතර 2යි අඳින්නද. ඒත් අවුලක් නැහැ. හැබැයි සාමාන්‍ය මේක ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මෙහෙම දාලා දෙනවා අපිට. නේ? ඉන්න මෙහෙම තමයි මෙහෙම ඉදිරිය ඇඳනම් හරි. පේයට අඳින්න, ලයින් එකට අඳින්න. අපි මේකට කියනවා තිත් අතර සටහන. මේක ඇඳොත් මේ දෙකම කොටලා ගන්න ලැබුණා. මේක පුළුවන් නම් මේ දෙකම මාර ලේසි. මේක බැරි නම් මේකක්වත් බෑ. ලුයිස් තිත් view අඳින්න කොහොමද? මේකම අඳිනවා ඔක්කොම තිත්. මාර ලේසි කිව්වේ ඒකයි. මේක තමයි අඳින්න අමාරුම. මේක අදගත්තාගෙන වැඩේ කොට. ලුයිස් තිත් view අඳින්න කොහොමද? මේකම කොපි පේස්ට් කරනවා. තිත් නෑ, කතිර මේ කතිර නෑ තිත් විතරයි. තිත් 4ක් මෙතන තිබුණා. මැද්දර වෙන්න නැන්දනම් හරි. කතිර නෑ මෙතන ඔක්කොම තිත් තියෙන. තිත් 2යි. මේක මේ ජෝඩුව මෙහෙම වෙන්න ඕනේ නැහැ. කොහොම හරි ටිකක් ඈතින් අඳින්න ඉදිරි ජෝඩු දෙක.
මේක මෙහෙමම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. මෙහෙම වෙන්නත් පුළුවන් මේක කමක් නැහැ. හැබැයි ජෝඩු අඳින්න ඕනේ. ලුයිස් වීවෝහේ වෙනස මෙන්න මෙච්චරයි. මේ බන්ධන මෙතන තියෙනවානේ බන්ධන දෙකක්. මේ ජෝඩු දෙකක් තනි ඉරකින් පෙන්නනවා. මොකද්ද? ටිප් දෙකක් තනි මේ බන්ධන හදන. මේ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන. මේවට අපි කියන්නේ ඒකසර ඉලෙක්ට්‍රෝන. තනියෙන් ඉන්න කට්ටිය. තාම ජෝඩු වෙලා නැහැ. ඒකසර ඉලෙක්ට්‍රෝන. මම මෙහෙම ලියනවා. ඊන කියන්නේ ඉලෙක්ට්‍රෝන කියන්නේ කෙටියෙන් ලියන එක. විභාග කරලා ලියන්න එපා. තිත් දෙකක් එක එකකින් බන්ධන තිත් දෙකක් එක එකකින් පෙන්නනවා. ඔන්න ඕ මෙන්න මේ අනිත් ඕ. මෙතන තියෙනවා යුගල දෙකක් නම් ඉරි 1යි 2යි. ඇයි? එක ඉරකින් පෙන්වන්න තිත් දෙකක්. එහෙනම් මේ තිත් දෙකක් ඔන්නම යනවා. බන්ධන විතරයි ඈ. ඒකසර එහෙම කරන්නේ නැහැ. ඒකසර අපි මොකද කරන්නේ? තිත් වලින් පෙන්වනවා. ඔන්න වැඩේ කොට දැම්මා. අමාරු වැඩේ මේක නේද? මේක කරගත්තා නම් මේ දෙක ලේසි. විභාගයට ගොඩක් වෙලාවට මේක අහන්නේ. මෙයාත් අහනවා කලාතුරකින් වගේ අහන්න පුළුවන්. ලුයිස් වීවෝහේ. තිත් කතර සටහන තමයි ගොඩක්ම අහන්නේ විභාගයට. මෙතන හදනවානේ බන්ධන දෙකක්. බන්ධන දෙකට අපි නමක් කියනවා දිත්ව බන්ධන කියලා කියනවා. මේ දෙකට අපි කියනවා මොන බන්ධනද? දිත්ව බන්ධන කියලා කියනවා. ඔයගොල්ලන්ට මේ බෝඩ් එක පැහැදිලි නැත්නම් මට පුළුවන් මේකේ ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න. මේකේ තියෙනවා මම දාලා. මේ තියෙන්නේ තිත් කතිර සටහන. මේ තියෙන්නේ ලුයිස් තිත් වීවෝහේ අඳින විදිය. මේ තියෙන්නේ ලුයිස් වීවෝහේ අඳින විදිය. හරි. ඔයගොල්ලෝ මේ ඔන්න මේක බලා ගන්න අපෝ නැත්නම් මේ ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරපු එක හරියි. එහෙම නැත්නම් මම බෝඩ් එකෙන් දෙක හරි බලාගෙන ලියන්න පුළුවන්. අඳින්න බන් දැන් මේක. තව අඳිනවා මේ හොඳේ. තව අඳින්න තියෙනවා ගොඩක්. ඒ ඔක්කොම අඳින්න ඕන අපි. මේ මෙන්න මේ අණු කොහොමද අපි එන්නේ කියලා ඊට පස්සේ බලනවා. තිත් කතිර සටහන ලුයිස් තිත් ව්‍යුහය කොහොමද මේ එක එක ජල අණු වල N2O වල කොහොමද එන්නේ කියලා බලමු අපි. හරි. මම අඳිනවා එහෙනම් මේකේ ජල අණු එන්නේ කොහොමද කියලා. එකක් මම අඳින්නම් ඊටු ටික ඔයගොල්ලෝ පුළුවන් නම් තනියෙන් අඳින්න උත්සාහ කරන්න. මම කියවනේ මේකේ ස්ටෙප්ස් තුනක් තියෙනවා. පියවර තුනක් තියෙනවා. ජල අණු. දෙවෙනි උදාහරණේ ජලය H2O. පළවෙනි ස්ටෙප් එක මොකද්ද? මූලද්‍රව්‍ය තියෙන ආකාරය. මෙන්න මෙහෙම. හොඳට බලාගන්න. මේක චුට්ටක් බලා ගන්න මේක අරක පොඩි වෙනසක් තියෙනවා. අරක දෙන්නම එක වගේනේ. මේවා පොඩි වෙනසක්. මේ වෙනස් විෂම පරමාණුනේ. මේකෙදි කොහොමද වෙන්නේ? තනි පරමාණු තෝරගන්නවා. තනි පරමාණු ඔක්සිජන් මෙයාගේ. එයාම මැද්ද ලියනවා. ඊළඟට වටේට ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන මෙන්න මේ වගේ ක්‍රොස් එකක් විදියට. ධන ලකුණක් විතර තියෙන්න ඕනේ. ඒ කියන්නේ අද පරමාණු මෙහෙමනම් මෙහෙම තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කොහොම හරි මේව ක්‍රොස් එකක් නැත්තම් මේ එකතු කිරීමේ ලකුණක් විතර තමයි තියෙන්නේ. හැබැයි ජල අණුව විතරක් පොඩි කේස් එකක් තියෙනවා. මෙහෙම එකතු කිරීම නේද පොඩි ඇන්ගල් එකක් විතර එනවා. ඒකට හේතුව ඕගොල්ලෝ ඉගෙන ගන්නතොත් ඉගෙන ගන්නේ උසස් පෙළට. සාමාන්‍ය පෙළට එක කියලා දෙන්න ටිකක් අමාරුයි. ඔන්න ඔහොම තමයි පොඩි ඇන්ගල් එකකට තමයිලු තියෙන්නේ. ඔන්න මම පළවෙනි කතන්දරේ හරි. මොකද පළවෙනි කතන්දරේ පරමාණු සකස්ම අඳිනවා. දැන් දෙවෙනි කතන්දරේ මොනවද? එක එක අය අතර ඇතිවන බන්ධන ඇඳ ගන්න. දෙවෙනි එක. බන්ධන ඇඳ ගන්න අපි දැනගන්න ඕන දේ මොකද්ද? සංයුජතාවය අපි දැනගන්න ඕනේ. HK සංයුජතාවය 1යි. මෙයාගේ 1යි. ඕගේ 2යි. දෙන්න ගාන දෙකට බෙදනවා. එකක් මේ පැත්තට එකක් මේ පැත්තට බෙදෙනවා. ආයි කියනවා වටේ ඉන්න අයගේ සංයුජතාව නිරීක්ෂණය කරා නම් හරි. HK 1යි මේ HKත් 1යි. කොහොමද මම මේක ගත්තේ? මතකද මම කිව්වා ආවර්තිතා වගුව කාටපාඩම් කරගන්න කියලා මම කිව්වා මතකයිනේ. ඒකේ මම ලිව්වා උගන්න සංයුජතාවය ලිව්වා. හරි. මේ H මොකද කරන්නේ? දෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. ටිකම පිටක් දෙනවා.
එහෙනම් මේ O මොකද කරන්නේ ඊට සමානව කතරයක් දෙන්න. අපි ඔකනේ යන්නේ. මේ H මොකද කරන්නේ තිතක් දෙනවා. මෙයා කතරයක් දෙනවා. මතක තියාගන්න. තිත් කතරයකේ පටලවා ගන්න එපා. H දෙන්නේ තිත් නම් මේ දෙන්නම තිත් දෙනවා. O දෙන්නේ එහෙනම් මොනවද කතර. ඇයි මේ තිත් අතර සටහන අඳගන්නේ? මේක අපිට අඳුර ගන්න පුළුවන් වෙන් වෙන් වශයෙන් ඇඳ ගන්න අඳුර ගන්න පුළුවන්. කවුද මේවා ඉලෙක්ට්‍රෝන දායක වෙලා තියෙන්නේ. මේවා චුට්ටි වෙනසක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? වටේට 8ක් සම්පූර්ණ කරනවා. හැබැයි අපි දන්නවා HK වටේ තියෙන එක කවචයයි. ඒ කවචය තියාගන්න පුළුවන් උඩරිම දෙකයි. 8ක් තියාගන්න බෑ. ඒ හින්දා මෙහෙම මතක තියාගන්න. තුන්වෙනි කාරණාවේදී අෂ්ටක සම්පූර්ණ කරනකොට හයිඩ්‍රජන් නැතුව ඉතුරු ඔක්කොම අපි 8ක් දානවා. අයි හයිඩ්‍රජන් බැරි. තියෙන්නේ කවචය එකයි. උඩරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙන්න. එහෙනම් මෙහෙමයි වෙන්නේ. මෙයාගේ වටේ රවුම් අඳින්න ඕනේ නෑ. ඇයි? එයාගේ ඉන්න දෙන්න සම්පූර්ණයි. HK වටේ. ඕගේ වටේ රවුමක් ඇන්දොත් අඳින්නේ නෑ. ඇන්දොත් හරිනම් 8ක් තියෙන්න ඕනේ. 8 8ක් තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ 1 2 3 4යි. තව 4ක් ඕනේ. ඒවා තිත් වලින් හෝ කතර වලින් අපිට අඳින්න පුළුවන්. මම අඳිනවා තිත් වලින්. තිත් 2යි. අන තිත් 2යි. ඔන්න මම ඇන්දා කවුද? ජල අණුවේ ව්‍යුහය. අපි මේකට කියන්නේ ජල අණුවේ තිත් කතර සටහන. මුලින්ම මොකද මං කරේ? පරමාණු සැකස්ම ඇන්නා. ඊට පස්සේ මම මොකද කරේ? බන්ධන යුගලේ ඇන්නා. ඒක ඇන්නේ කවුරු මගින්ද? සංයුජිතාවය මගින්. HK සංයුජිතාවය එකයි මේව බන්ධන හදා ගන්න. ඊට පස්සේ මං ඇන්දා රවුමක් ඇන්දොත් 8ක් තියෙන්න ඕනේ HK ඇතුව. ඕගේ වටේ රවුමක් ඇන්දොත් 8ක් තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ තිබුණේ 4යි. තව 4ක් ඕනේ මං උන් තිත් වලින් ඇන්දා. ඉතුරු දෙකම ලේසි. ඇයි ඉතුරු දෙක ලේසි කියන්නේ? මේකම අඳිනවා. වෙනස මොකද්ද? තිත් විතරයි. මෙතන තිතයි මෙතන තිත් දෙකයි. කාණ්ඩ දෙන්නගේ මැද්දේර වෙන්න අදින්න. ඊළඟට මේගොල්ලන් ගේනවා තිත් 4යි. ලුයිස් ව්‍යුහේ වෙනස මොකද්ද? බන්ධනය හදන තිත්. වෙන මොනවද නෙමෙයි ඈ. බන්ධනය හදන තිත් දෙකක් තනීරකින් පෙන්නනවා. මෙතන තියෙන තිත් දෙකයි. එහෙනම් මේ O සහ මේ H අතර එක ඉරයි. මෙහෙම අදින්න. ඒ දෙන්න අතර බන්ධනය වෙන්න නේමනේ. අතාල්ලන් ඉන්නවා වගේ. මේ දෙන්න අතර තිත් දෙකයි. එහෙනම් එක ඉරයි. චුට්ටක් මෙයා විතරයි මෙහෙම ඇන්ගල් වෙන්න අනිත් ඔක්කොම මෙහෙම ඉන්නේ. ඉතුරු අය තිත් විදිහට ගන්න. මෙතන බන්ධන එක එක හදනින් අපි මේකට කියනවා ඒක බන්ධන කියලා. මේක ලියා ගන්න. මොන මම දෙවෙනි එකක් කියලා දුන්නා. හොඳට අහගන්න හොඳට කියන දේ අහගන්න. දැන් අපි බලමු කාබන් ඩයොක්සයිඩ් කොහොමද අදින්නේ කියලා. මුලින්ම මැද තියෙන පරමාණු අපි තෝරගන්න ඕනේ. මොකද වෙනස් පරමාණු තියෙන හින්දා. විෂම පරමාණු හින්දා. තනියෙන් ඉන්න එක්කෙනා තමයි මැද ඉන්නේ. සෙන්ටර් එකේ ඉන්නේ. එයා තමයි සෙන්ටර් වෙන්නේ. ඉතුරු දෙන්නා මොකද වෙන්නේ? දෙපැත්තකට වෙනවා. හො තුන් දෙන්න තුන් පැත්තකට වෙනවා. දැන් මම මෙහෙම ගන්නම්කෝ. ඊළඟ උදාහරණය NH3 මම ගන්න යන්නේ. එතකොට N මැද්දේ H තුන් දෙනා තුන් පැත්තක ඉන්නේ. හැබැයි මෙහෙමයි. නෙක්කෝ මෙයා උඩ ඉන්න පුළුවන් නැත්නම් පල්ලෙහා ඉන්න පුළුවන්. දෙකෙන් ඕන එකක්. හරි? මෙහෙම අඳින්න පුළුවන් අපිට. මං කැමතියි උඩින් අඳිනවට. කොහොම අඳින්නත් එකයි. මෙහෙම අඳින්න පුළුවන් ඕනා මේක ඔයගලන්ට. H මෙහෙම වෙන්න පුළුවන්. වෙන්න ඕනේ මේ ක්‍රොස් එකේ මේ කොයි හරි පැත්තක ඉන්න අය ඕනේ. හරි? දැන් කාබන් ඩයොක්සයිඩ්. දැන් බලන්න ඕනේ මතකද මං කිව්වා මැද ඉන්න එක්කෙනාගේ නෙමෙයි වටේ ඉන්න අයගේ සංනිධිතාවය බලන්න ඕනේ. මේ ඌගේ දෙන්නයි මේ ඌගේ දෙන්නයි. පළවෙනි එක හරි. පරමාණු දෙක ඇඳගත්තා. දෙවෙනි එක මොකද්ද කරන්න ඕනේ? සංයුතිතාවය ඇඳ ගන්න ඕනේ. ඒතර මෙයාගේ බලනවා. මේ ඌගේ සංයුතිතාවය දෙකයි. කල්පනාවෙන් මේව අනිවාර්ය විභාග කරන්න. දෙකයි කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් දෙනවා. ඔන්න මෙයාගේ එක තිතක් දුන්නොත් මෙයා කතරයක් දෙනවා. මෙයා තිතක් දුන්නොත් මෙන්න මෙයා කතරයක් දෙනවා. හරි? ඉලෙක්ට්‍රෝන දෙන්නේ මෙයා දෙන්නේ. එහෙනම් මෙයක් දෙකක් දෙනවා මේ පැත්තට.
මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 2යි. ඇයි සංයුක්තාව දෙකක් ඉන්නවා. ඔන්න එයාගේ තිතයි තිත් දෙක. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කාබන් ඊට හරින හතරක් දෙන්න. දෙකක් දෙන්න. ඔන්න දෙවෙනි එකත් හරි. බන්ධනේ අපි අඳගත්තා. දැන් මොකද කරන්නේ? හැම පරමාණු කොටෙම රවුමක් ඇඳලා බලනවා. අඳින්න එපා. ඇඳලා බැලුවොත් කීයක් තියෙනවද? 8ක්. හැබැයි මෙයාගේ හැරෙන්න හයිඩ්‍රජන් ගේ නැතුව අනිත් අයගේ ඇඳලා බලනවා. ඕගේ වටේ රවුමක් ඇඳොත් 4යි තියෙන්නේ. තව ඕනේ 4ක්. තිත් වලින් හෝ කතර වලින් ඇඳ ගන්න. ජෝඩු ඇඳගන්නේ 4ක්. දැන් මේ ඕගේ වටේ රවුමේ තියෙන 8 දෙනා හරි. සීගේ වටේ රවුමක් ඇඳලා බලන්න. බය නැතුව මෙතන 8ක් තියෙනවා නේ. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් සීගේ වටේ තව අඳින්න ඕනේ නැහැ. දැන් මේ ඕගේ වටේ රවුමක් ඇඳුත් මේවා මම මේ කියන්නේ තුන්වෙනි එක්කෙනාම අඳින්නේ. මේ ඕගේ වටේ රවුමක් ඇඳුත් 8ක් ඉන්න ඕනේ. 8ක් තියෙන්න ඕනේ. මේ 8න් 4ක් ඉන්නවා. තව 4 දෙනා ඉන්න ඕනේ. ඔන්න මම මේ 4 තිත් වලින් ඇඳ ගන්නවා. ඇයි තිත් වලින් ඇඳගන්නේ? මෙතන ඇඳේ මේ ඕගේ තිත් නම් මේ ඕ තිත් වෙන්න ඕනේ. ඔන්න කාබන් ඩයොක්සයිඩ් මං යන්න වෙන්නේ. දැන් අපි බලමු මේක ලේසි මේක අඳින්නවා නම් අමාරු මේ දෙක ඊට පස්සේ ගොඩ දා ගන්න පුළුවන්. මොකද ගන්න තිත් ව්‍යුහේ කොහොමද මේකම අඳිනවා තිත් විතරයි. අමාරු මේක තමයි කොහොම හරි කරන්න ගන්න උත්සාහ කරන්න ඕනේ. තිත් මෙතන දිනනවා 4ක්. මෙතන දිනනවා තිත් 4ක්. මේක වටේ තියෙනවා ජෝඩු 4ක් තියෙනවා. ජෝඩු 4ක් තියෙනවා. ගාවල අඳින්න එපා. ටිකක් ඈත වෙන්න යන්න හරි. ඔන්න මේක. ඊළඟට මෙයා අඳින්න කොහොමද? තිත් දෙකක් මං අඳින්නේ තනි ඉරක් විදිහට. බන්ධන හොඳේ බන්ධන තිත් දෙකක්. මෙතන තියෙනවා බන්ධන තිත් 4ක් තියෙනවා. එහෙනම් කොහොමද එන්නේ? 4ක් නම් ඉරි 2යි. ඇයි එක ඉරකින් නිරූපණය වෙන තිත් 2යි. මෙතනත් තිත් 4ක් තියෙනවා. එහෙනම් බන්ධන 2යි. ඉතුරු දෙකේ විදිහට මම ගන්නවා. ඒක සර කට්ටිය. මෙතන ජෝඩු 2යි. මෙතන තිත් ජෝඩු 2යි. ඔන්න ඔහමයි මේක ඇඳින්නේ. ඔන්න ඔහමයි මේක ඇඳින්නේ. වර්ධුනා නම් ඇඳ ගන්න ලස්සනට මේක.